සුබෝදෑසනක් කියලා ප්‍රාර්ථනා කරනවා සියලුම ශ්‍රී ලාංකිකයින්ට අදත් ඉදිරිරිදා උදේ සිතන්නට යමක් කියනවටත් වඩා අද ගොඩාක් දෙනෙක්ගේ ඉල්ලීම පිට අපි එකයි එන්නත්නම් වියාවාන් සංවිධානයේ ආර්ථික ප්‍රතිපත්තිය මගේ ආර්ථික ප්‍රතිපත්තිය සහ අපේ ආර්ථික ප්‍රතිපත්තිය කොහොමද සැලසුම් කරගන්නේ කියන එක ගැන බොහෝ දෙනා මාගෙන් විමසනවා. සෝ ඒ හින්දා නමුත් අපි එක දෙයක් මතක තියාගන්න අපි මේ කතා කරන දේවල් කළ හැක්කේ 2024න් එහාට. මොකද පාලන බලයක් ආපුවම තමයි මේක කරන්න පුළුවන්. 2024 කියන්නේ අපි තව අවුරුදු 2කමාරක් 3ක් වගේ කාලයක් තියෙනවා. දැන් මේ මම අද කියන දත්ත වැඩි වෙන්න පුළුවන් අඩු වෙන්න පුළුවන් මේ ඉදිරි අවුරුදු 3ට. නමුත් ඒ නිසා මම අංක ගැන වැඩි අවධානයක් යොමු නොකර ප්‍රතිපත්තිය පැත්තෙන් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ආර්ථික ප්‍රතිපත්තිය කතා කරන්නත් කලින් අපි පොඩි දෙයක් දැනගත යුතුයි. අද ලෝකයේ දුප්පත්ම රටවල් අයිස්තුර වැටලා තියෙන ශ්‍රී ලංකාව, ඉතියෝපියා හා සුඩානයටත් එහා ගිය පල්ලෙහාට ගිය තත්ත්වයට වැටලා තියෙන ආර්ථිකයට අර්බුදයට හේතුව මොකක්ද? ඒක අපි හොඳින් දැනගන්න ඕනේ. මේ ආර්ථික අර්බුදය දේශීය වශයෙන් උත්පත්ලා තියෙනවා. ඒ වගේම විදේශීය වටින් කියන්නේ අපිට ඩොලර් නැහැ. විදේශී සංස්කෘතිය නැහැ. ඉතින් මේක මේ අපිට කොහොමද මේක උනේ? දැන් අපිට සංවර්ධනයක් නැති වෙලා තියෙන රට ඇතුලේ රුපියල් නැතිවීම. සංවර්ධන ක්‍රියාදාමයේ තිබෙන ඒ කියන්නේ ආර්ථික කළමනාකරණයේ තියෙන අකාර්යක්ෂමතාවය. අපිට කොහොමද විදේශී සංස්කෘතිය නැති වෙලා තියෙන්නේ? ප්‍රධාන දෙයක් තමයි කොල්ලකෑම. මේක මම විස්තර කරන්න. ඒ හින්දා අපි දැන් මේ හොයාගන්න මේ රෝගයේ මුල දැන් මේ ගෑස් පෝලිං ආහාර පෝලිං හැම පෝලිමක්ම හැදිලා තියෙන රෝග ලක්ෂණ. රෝග නිදානේ හොයාගන්න නැතුව මොනවා කරත් ඔකට මේ తాවකාලික පැලස්තර දැමීමෙන් රටක් ඉදිරියට ගෙනියන්න බෑ. ඉතින් ඇයි මේ අපේ රට මෙහෙම ආර්ථික අහේනියකටපත් උනේ? ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තියෙන වැරද්දක්ද? නෑ. මන්ත්‍රීවරුන්ට මේ වැටුප් වැඩිපුර ගෙවනවාද? එහෙම නැත්නම් දීමනා වැඩිද? ඒක වැඩි හින්දාද මේ ආර්ථිකය වැටලා තියෙන්නේ? නෑ. වෙනත් ගෙවීම් කරන නිසාද පළාත් සභා පාලනය කරන නිසාද මේ ගෙවීම් මේ ආර්ථිකය කඩාවැටලා තියෙන්නේ? නෑ. ඒවා ලොකු වියදම් තමයි. නමුත් මං කියන්නේ ආර්ථිකය කඩාවැටීමට මේවා ප්‍රධාන හේතු නෙමෙයි. ව්‍යවස්ථාවත් මන්ත්‍රීවරුන්ට ඇමතිවරුන්ට ගෙවන ගෙවීමත් හිටපු දේශපාලනඥයන්ගේ විශ්‍රාම වැටුප්පත් එහෙම නැතු සුද්දා මේ රට කාලා ගියා කියලා කියන්නත් බෑ. එහෙමත් නැහැ. ඒකක්වත් හේතු නෙමෙයි මේ අද වැටලා තියෙන මේ ආර්ථික අගාධය. මේ අද වැටලා තියෙන ආර්ථික අගාධයට හේතුවේ ප්‍රධාන හේතු දෙකක් තියෙනවා. ඒක උදාහරණ දෙකකින් මම කියන්නම්. ප්‍රධානම හේතුව තමයි දූෂණය හා කොල්ලකෑම. ඇයි එහෙම කියන්නේ? මේක දෙවිදිහකට හොල්ලා කරනවා. දැන් අපේ රටට ණය අරන් තියෙනවා නම් ට්‍රිලියන් 11ක් අරන් තියෙනවා. ඒ ට්‍රිලියන් 11න් රට ඇතුළට ඇවිල්ලා සංවර්ධනයක් වෙලා තියෙන ට්‍රිලියන් 2යි. ඉතිරි ට්‍රිලියන 9ම හොරා කාලා. ගසා කාලා. හැබැයි මේ අනික මේක ඩොලර් වලින්. මේ හොරා කෑම කවුද ප්‍රධාන වශයෙන්ම කරලා තියෙන්නේ? ප්‍රධාන වශයෙන්ම මේකට බලවක් කියන්න ඕනේ රටේ ඉන්න දේශපාලන බලාධිකාරී. එක්කෙනෙක් එකපාරටක් එක්කෙනෙක් නෙමෙයි එක පක්ෂයක් නෙමෙයි මේක මේ 48 තිස්ස මේ දක්වා පාලනය කරපු හැමෝම වක් දැන් සරල උදාහරණයක් ගත්තොත් අපි ගන්නවා ණයක් රුපියල් 1000ක් ඉල්ල ගන්නවා කායෙන් හරි මේ මට පොඩි ව්‍යාපාරයක් එහෙම නැත්නම් කඩල ටිකක් මොනවාරි හරි මොකක් හරි කියලා. ඒ මනුස්සයා කරන වැඩේ එකෙන් 200 විතරක් ආයෝජනයක් කරලා 800ම නාස්ති කරලා දානවා. එහෙම නැත්නම් හංගලා තියා ගන්නවා. දැන් මේ 200 දැන් 1000 ගෙවන්න වෙලා තියෙන කාටද? පවුලටම. බෑ මිනිහා විතරයි ණය ගත්තේ. නමුත් එයා ඒකෙන් ආයෝජනය කළා දෙන රුපියල් 200යි. ඉතිරි 800ම ගසා ගන්නවා. ගෙවා ගන්න පුළුවන් දර 200
සංවර්ධනයෙන් 200ක් කරපු ඉන්වෙස්ට්මන්ට් එකෙන් ආයෝජනයෙන් ගෙවන්න පුළුවන් තර පොලියයි නෑ බෑ. ඒක තමයි අද වෙලා තියෙන්නේ. ඊළඟට දේශීය වශයෙන් කොහොම මේ ගසා ගන්න තියෙන්නේ. දැන් අපි හිතපු ඉගෙනගාතිපතිතුමා කියනවා වගේ ඉගෙනගාතිපති වාර්තාවෙන් රජයේ ආදායම සාමාන්‍යයෙන් දවසකට බිලියන 5ක් විතර. රුපියල් බිලියන 5ක් විතර දවසක ආදායම. ඒ වගේම කියනවා රජයේ දවසකට අහිමි වන ආදායම. රජයේ දවසකට අහිමි වන ආදායම බිලියන 4.7ක් මේ දවසකට. බිලියන 4.7ක් කියන්නේ ආපහු බිලියන 5කට සමානයි. ඒ කියන්නේ අපිට රජයට ලැබෙන මෙතෙක්කල් එක්කව කරගන්න ආදායමට හා සමාන මුදලක් දිනකට ගසා ගන්නවා. මේ ගසා කෑමට හැමෝම හවුල්. දේශපාලනඥයාගේ සිට කම්කරුවා දක්වා. ඇයි ඒ කොහොමද වෙන්නේ? දැන් අපි බලමු අපි පාරේ යනකොට හයි ස්පීඩ් ගිහලා ට්‍රැෆික් එකෙන් අපි පොලිසිය ඇල්ලුවොත් අපි කියමු 1000යි කියලා රුපියල් 1000යි කියලා දඩිය. අපි 1000 නැතුව අපි බලන රුපියල් 500ක් රාලාමිට දීලා වැඩි බීර ගන්න. රජයට හිමි ආදායම මොකද්ද? රුපියල් 1000ක් අයනවා. මෙන්න මේ ආදායම. අපි යනවා වරායෙන් ලොකු කන්ටේනරයක් නිදහස් කරගන්න. රජයට අය යුතු බදු මුදල ටැක්ස් කරන්න ඕන හරියට නම් ලක්ෂ 10ක්. මොකද කරන්නේ නිලධාරියා? ලක්ෂ 5කට ඒක රජයට ටැක්ස් කරන්න හරි ගස්සලා ලක්ෂ 2ක් විතර ඉල්ල ගන්නවා අතින්. ඒක ලක්ෂ 3ක් කරයට ලාභයි. රජයට අයිමි ආදායම මොකක්ද එතන? ලක්ෂ 5ක්. මේ වගේ මම මේ උදාහරණ දෙකක් විතර මේ වගේ එද්දී නිදා හැම දෙයක් කරන්න යනකොට රජයට ලැබිය යුතු ආදායම් වළක්වලා තියෙන හැමෝම වක් යන්න ඕනේ මේ ආර්ථිකය කඩාවැටීමට. බිලියන 5ක් දවස ගානේ කොල්ල කනවා දේශපාලනඥයාගේ සිට කම්කරුවා දක්වා රට ඇතුලේ. දේශපාලන බලාධිකාරී විසින් ණය අරගෙන ඒ ණය සංවර්ධනයට යොදන්න නැතුව තමන්ගේ පෞද්ගලික ප්‍රයෝජනයට පාවිච්චි කරනවා මිලියන ගාණක්. එන් 100%ක්වත් 120ක්වත් පාවිච්චි කරන්නේ නැහැ මේ වැඩේට. අනික පාවිච්චි කරලා තියෙන්නේ තේ ණය අරගෙන ආදායම් උපද්දන මාර්ගවලට නෙමෙයි. නිකම් පේන්න තියෙන්නේ. කුළුණු බිල්ඩින් ඉවෙන් ආදායම් එන්නේ. ආදායමක් එන විදිහට අපි දෙන්න. ඉතින් අපිට දැන් හොඳටම තේරෙනවා මේ අද වැටලා තියෙන ආර්ථික ප්‍රපාතයට ප්‍රධානම හේතුව තමයි කොල්ල කෑම හා ගසා කෑම. වෙන්න කිසිවක් නෙමෙයි. මිනිස්සු කියනවා ව්‍යවස්ථාව වෙනස් කරන්න ඕනි කියනවා මේ පෙන්ෂන් එක අඩු කරන්න ඕනි කියනවා දෙන්න එපා විශ්‍රාම වැටුප් කියනවා මන්ත්‍රීවරුන්ට අමතරව පඩි වැඩි කියන ඒවා බොහොම සුළු නෙමෙයි ලොකු ගණන්. නමුත් ඒක නෙමෙයි ප්‍රධාන හේතුව රට කඩාවැටීම. එක එක දේවල් කියන්න පුළුවන් මිනිස්සු ඒක නෙමෙයි ප්‍රධාන හේතුව. ප්‍රධාන හේතුව තමයි වංචාව සහ ගසා කෑම. මේ අපි හැමෝම කවදා හරි මේ දේ කරලා රජයට ලැබෙන ආදායම වළක්වන්න. ඊළඟට බදු ආදායම. බදු හැම වෙලෙම බලන්නේ බදු ගෙවන්න නැතුව කොහොමද මේ බද්ද අඩු කරගන්නේ කියලා. රජයේ ආදායම ආය අඩු වෙනවා. ඉතින් හින්දා මේකේ වගකීම 48 සිට රාජ්‍ය පාලනය කරපු සියලු දෙනාම බාර ගන්නවා. මේක සුද්දාට බයින්දලා සුද්දා හැම බෙව කරේ නෑ. සුද්දා 1948 රට බාර දීලා යනකොට දැන් අපි කියනවා අපට විදේශ ශාන්තිත නෑ මොකුත් ඛණ්ඩ නෑ කියලා. අවුරුදු 1.5කට කිසිම දෙයක් නොකර හිටියත් අවුරුදු 1.5කට අවශ්‍ය විදේශ විනිමය දීලා තියලා ගියේ භාණ්ඩාගාරේ. අපට ඕන නම් මුකුත් නොකර මොන හරි වුණා නම් කන්න පුළුවන් ඇති වෙන්න අවුරුදු 1.5කට. ඒකත් දීලා ගියේ සුද්දා. රටත් හදලා දීලා ගියේ. නමුත් වැරද්ද මොකක්ද? වැරද්ද තමයි අපි දන්නවනේ අපේ සමකාලීනව තමයි ඉන්දියාවත් නිදහස ලැබුවේ. දැන් මේ සුද්දා ඒ වගේ ලස්සන රට හදලා විදේශ සංචිතයුත් එක්ක බාර දුන්නා. ඉන්දියාවත් ඒ වගේම බාර දුන්නා. ඉන්දියාව බාරගත්තේ කවුද? ජවාහර්ලාල් නේරු. කවුද ජවාහර්ලාල් නේරු? ඔහු ඉගෙන ගත්තේ ට්‍රිනිටි කොලෙජ් එංගලන්තේ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ 1907 උපාධියක් ගත්තා. ගෞරව උපාධියක්. මොකෙන්ද? නැචරල් සයන්ස් ස්වාභාවික විද්‍යාව. ඒකට ඇතුළත් වුණා. මොනවාද? පොලිටික්ස්, දේශපාලන විද්‍යාව, ඉකොනොමික්ස්, ආර්ථික විද්‍යාව, හිස්ටරි, ඉතිහාසය හා ලිටරචර්.
ඒතර එවැනි කෙනෙක් තමයි ඉන්දියාව බාරගත්තේ නිදහසේ. අවාසනාවකට හෝ වාසනාවකට අපේ කවුද නිදහසෙන් පස්සේ රට බාරගත්තේ? කැලෑජෝන්. සමාවෙන්න උනේ එහෙම කිව්වට අපේ දේශමාන්‍ය ඩීඑස් සේනානායකතුමා ඒ වෙලාව අපි මිනිස්සු කිව්ව කැලෑජෝන් කියලා. මොකද 7 පන්තිට විතරයි ගිහිල්ලා තියෙන්නේ, කැලේ පැනලා ඉගෙන ගත්තේ නැහැ. අන්න අපේ රට බාරගත්ත පළවෙනි අගමැති. අන්න ඉන්දියාව බාරගත්ත පළවෙනි අගමැති. උපාධි කීපයක් තියෙන, දැනුමක් තියෙන කෙනෙක් ඉන්දියාව බාරගත්තා. අපේ බාරගත්ත 7 පාස් කෙනෙක්. දැන් මේ 7 පාස් මිනිස්සු රට බාර ගැනීම නිදහසේ ඉඳලම ඇවිල්ලා තියෙන දෙයක්. එයින් පස්සේ බැලුවොත් අද වෙනතු රටට ගැළපෙන උගත් බුද්ධිමත් නායකත්වයක් දීලා නැහැ. කවුරුත් රටේ නායකත්වයට පත් වෙලා නැහැ. මේ දන්න කෙනෙක්. ඔක්කොම ජනප්‍රිය පුද්ගලයන් තමයි රටේ නායකත්වයට පත් වෙලා තියෙන්නේ. එයත් මේ වංචාවට, මේ හොරා කෑමට, ගසා කෑමට ප්‍රධාන හේතුවක්. මාගේ වීඩියෝ බැලුවොත් මුලින්ම මම කියනවා මේ ලෙඩේ නිදාණය තේරුම් ගන්න. ඇයි අපිට මෙහෙම උනේ කියලා. බොරුවට එක එක්කෙනා කියනවා ගණන් ගන්න එපා. සුද්ධ හොරා කාලා ගියේ නෑ මෙතන. පඩි වැඩි නෑ. මේ හොරා කෑම නවත්තන්න අපේ කට්ටිය. වෙන කවුරුත් නෙවෙයි, අපේ කට්ටිය, අපේ දේශපාලකයෝ. ඒකට හේතුව තමයි නූගත්, උගත්කමක් නැති, දැනීමක් නැති පුද්ගලයන් රාජ්‍ය පාලනයට පත් වීම. නිදහසේ සිට කැලෑජෝන්ගේ සිට අද දක්වා. ඒක හරි අවාසනාවක්. අදටත් ඉන්දියාව, අදටත් ඕස්ට්‍රේලියාව, අදටත් එංගලන්තය, අදටත් කැනඩාව, අදටත් ඇමරිකාව රාජ්‍ය නායකත්වයේ දරන්නේ යමක් කමක් ඉගෙන ගත්ත දැනීමක් තියෙන මිනිස්සු. ඒ රටවල් ඒ විදිහට තියෙන එකයි. බංග්ලාදේශෙත් එහෙමයි. පාකිස්තානෙත් එහෙමයි. නමුත් ලංකාවට එහෙම උනේ නැහැ. එහෙනම් මේක හොඳින් තේරුම් ගන්න, ලංකාවේ තියෙන මේ ආර්ථික අහේනියට ප්‍රධාන හේතුව තමයි දැනුමක් නොමැති පුද්ගලයන් රාජ්‍ය නායකත්වයට පත්වීම තුළ ආර්ථික කළමනාකරණය කරන්න ඔහුන් දන්නේ නැහැ. ඒ නොදැනීම තුර ඒ ආර්ථික කළමනාකරණය හරියට කරන්න සකස් කරන්නෙත් නැහැ. මොකද ඒගොල්ලෝ කැමති නැහැ එහෙම සකස් කරන්න හරියට. ඇයි? හරියට ආර්ථික කළමනාකරණය සකස් කරන්න පුළුවන් නම් මේ හොරකම් කරන්න බෑ. ලේසි නෑ. මේක බොහොම අවුල් ජාලයක් විදිහට තියෙන ඒගොල්ලන්ට ලේසි මේකෙන් හොරා කන්න, ගසා කන්න හරි ලේසි. ඒ හින්දා අපි දැනගන්න ඕනේ මේ වැටලා තියෙන මේ ආඝාතයෙන් කොට කන්න 2024න් එහාට, එහෙනම් පෝස්ට් COVID-19 වලින් එහාට රට ගෙනියන්න, රට නිසි කළමනාකාරීත්වයක් ගන්න නම් දේශපාලඥයින් නිසි කළමනාකර ගැනීමට කැමති තැන තරුණ උගත් දක්ෂයන්ට රට බාර දෙන්න. තරුණ උගත් දක්ෂ මිනිස්සුන්ට රට බාර දුන්නේ නැත්නම් මේක ගොඩ ගන්න බෑ. මොකද දැන් ඉන්නේ අපි මේ ක්‍රිප්ටෝ කරන්සි යුගයක. අපි මේ කතා කරන්නේ මේ සල්ලි කොල ගැන විතරක් නෙමෙයි. මේ මිනිස්සු කතා කරන්නේ අද ලෝකේ ගණන් ගන්න ක්‍රිප්ටෝ කරන්සි. එතකොට ට්‍රිප් යන්නේ අභ්‍යවකාශයට සාමාන්‍යයෙන්. නමුත් අපි තාම ඒ තත්ත්වයට හිතිලා නැහැ. මොකද ඒ වගේ දැනුමක් තියෙන කෙනෙක් රාජ්‍ය නායකත්වයට පත් වෙලා නැහැ. අවාසනාවට. මේකට කියන්න ප්‍රධානම හේතුව තමයි දැන් අපි මම දැක්ක සමහර කට්ටිය ආර්ථික ප්‍රතිපත්තිය කියනවා අපි පිටරටින් යවන්න කියනවා සල්ලි ටිකක් වැඩිපුර. ඔය ගොඩ වෙදකම් කරලා නම් මේක ආර්ථිකය ගොඩ දාන්න බෑ. ඒකයි කියනවා දැනීමක් තියෙන කට්ටිය රාජ්‍ය නායකත්වයට පත් විය යුතුයි කියලා. මාත් ආර්ථික විද්‍යාඥයෙක් නොවුනත් මා නීතියෙන් ඉහළට ගිහිලා තිබ්බත් මමත් සුසුකම්ලත් බැංකුකරුවෙක්. ලංකාවේ බැංකුවලත් ඉගෙනගෙන තියෙනවා. බැංකු විභාග පාස් කරලා තියෙනවා. විදේශ බැංකුවලත් මම වැඩ කරලා තියෙනවා. ඒ නිසා මට මේ ආර්ථික පිළිබඳ යම්කිසි දැනුමක් තියෙනවා. බැංකු පද්ධතිය ගැන හොඳ දැනුමක් තියෙනවා. මුදල් ඇසරීම ගැන හොඳ දැනුමක් තියෙනවා. ඒ හින්දා මම මේ දේ කියන්නේ මේ ඔය කියන හේතු කිසිවක් නෙමෙයි අද ආර්ථික හානියට හේතුව වෙන්නේ මේකයි. එන රෝග නිදානය හඳුනාගත්තේ නැත්තම් ඔබට බේත් දෙන්න බැරි වෙයි ඊළඟ මැතිවරණයේදී. ඒ ගොඩ වෙද්දුන්ට මේක ගොඩ ගන්න බෑ. ඉතින් ආර්ථික ප්‍රතිපත්තිය කෙසේ වෙනස් විය යුතුද? අපි අපිට තියෙන්නේ හැමෝටම රටකට තියෙන්නේ අහස පොළව තියෙනවා, අහස තියෙනවා. සමහර රටවල වලට මුහුද නැහැ. නමුත් අපිට මුහුදකුත් තියෙනවා.
ඊළඟට අපි දැනගන්න ඕන අපිට තියෙන ශක්තියින් මොනවද? අපේ තියෙන විශේෂතා මොනවද? අපිට පුළුවන් ආර්ථික වශයෙන් අපි කොහෙන්ද මේක ශක්තිමත් වෙන්නේ? මොකද කවුරුත් ප්ලේන් හදනවා කියලා අපිට ප්ලේන් හදලා හරියන්නේ නැහැ. කවුරුත් කාර් හදනවා කියලා අපි කාර් හදලා හරියන්නේ නැහැ. අපි දැක්කනේ සිංගප්පූරුවට ලේසියෙන් පුළුවන් මේ ප්ලේන් හදන්න. ඒගොල්ලෝ ඒක කරේ නැහැ. ඒක හදුවා ලොකුම හොඳම ලෝකේ තියෙන හොඳම එයාපෝට් එක හැදුවා. තමන් දැනගන්න ඕනේ අපි කොහෙයටද ආයෝජනය කළ යුත්තේ, කොහෙන්ද අපිට සල්ලි ගන්න පුළුවන්, මොනවද අපිට තියෙන සම්පත්. ඒ අනුව අපි තීරණය කරා මෙන්න වගේ කීපයක් දේවල් අපි ඉදිරිපත් කරන්න. එකම දේ පළවෙනි දේ තමයි අධ්‍යාපනය. ලේසියෙන් කරන්න පුළුවන් දෙයක් තමයි අධ්‍යාපනය. දැන් අපි දන්නවා මේ වසරකට ඩොලර් මිලියන 750ක් විතර අවශ්‍ය වෙනවා. අපි දැන් මේ විදේශගත වෙලා ඉන්න ශ්‍රී ලාංකික සිසුන්ට ඕස්ට්‍රේලියාවේද කැනඩාවේද හැමතැනම ඉගෙන ගන්න අයට රටින් පිට කරනවා ඩොලර් මිලියන 750ක්. ඇයි අපිට බැරි ප්‍රයිවට් යුනිවර්සිටිස් ලෝකයේ පිළිගත් විශ්වවිද්‍යාල මේ පළාත් 5ක් විතර තෝරගෙන මධ්‍යම පළාත, ඒ වගේම උතුරු නැගෙනහිර, අනුරාධපුර පැත්ත, දකුණේ මේ වගේ පළාත් විහිදියන ආකාරයට විශ්වවිද්‍යාල ගම්මාන ලෙස පිහිටුවිය යුතුයි මේ රට වටේ. ඒවා ලෝකයේ ශ්‍රේණිගත කිරීම අනුව ඉහළින්ම තියෙන විශ්වවිද්‍යාල වලට මේ අවස්ථාව ලබා දිය යුතුයි. එසේ කිරීමෙන් මේ අවට ඉන්න ශිෂ්‍යයන් මේ හැම වෙලෙම ලෝකේ බලන්නේ කොහේ හරි ගිහලා ඉගෙන ගන්න. අපිට තියෙන හොඳ සම්පතක් නේ, කිසිම වියදමක් නැතුව කරන්න පුළුවන් දේ තමයි උගන්වන එක. අපේෂ්. ඒතර අපිට පිටරටට ඇදී යන සල්ලිත් නවතිනවා. අපිට ඊට සදා අමතර ආදායමක් හම්බ වෙනවා. එයින් අපිට ඩොලර් මිලියන අවුරුද්දකට ඩොලර් මිලියන 1000ක් කියන්නේ බිලියනයක් බිලියන 2ක් තුනක් හොයාගන්න ඩොලර් වල. මේක කරන්න දුන්නේ නැත්තේ කවුරුත් නෙමෙයි. අපි දන්න තමුන්වන්සලා දන්නවා මේ ජනතා විමුක්ති උන්න ප්‍රමුඛ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය මේට වක් කියනවා. මේ රට කවුරු හරි වැරදිකින් හරි කරන්න හැදුවත් මේකට ඉඩ දුන්නේ නැහැ. මම පොඩි උදාහරණයක් කියන්නම්. ගෙවල් දෙකක ළමයෙක් ඉන්නවා. ගෙවල් දෙකක් තියෙනවා. ඒ දෙකේ දෙන්නම යාළුවෝ එකම ඉස්කෝලේට ගියේ. පහේ පන්තිය වෙනකන් එකට ඉස්කෝලේ ගිහිල්ලා ඊට පස්සේ ශිෂ්‍යත්වයට පාස් වෙලා මේ වෙන ඉස්කෝල දෙකකට යනවා. එක ළමෙක් ඉතාමත් සල්ලි තියෙනවා. යමක්කමක් තියෙනවා. රට වැයවලා ඉගෙන ගන්න පුළුවන්. අනික රාජ්‍ය සේවකෙක් බොහොම දුප්පත්. ඉතින් එතුමා ඒ ළමයා මොකද කරන්නේ? යෙලින් ප්ලාස් කරනවා ඒ ලෙවල් යනවා මෙඩිකල් කොලෙජ් එකට. ලංකාවේ. කොළඹ විශ්වවිද්‍යාලය. අල්ලමයානේ 104යි ගන්නේ try කරනවා ලංකාවේ තියෙන ප්‍රයිවට් මෙඩිකල් කොලෙජ් එකට යන්න. ඒක හරියන්නේ නැහැ. මොකද මේගොල්ලෝ විරෝධතාවක්. විශ්වවිද්‍යාල අන්තර් විශ්වවිද්‍යාල බල මණ්ඩලයේ ජනතා විමුක්ති ප්‍රමුඛ ඔවුන් විරෝධය දක්වනවා. ඔහු මොකද කරන්නේ? ඔහු පිටරට සල්ලි තිනින්ද පිටරට යවනවා. පිටරට යවලා ගිහිල්ලා තමන්ගේ වෛද්‍ය උපාධිය සම්පූර්ණ කරලා ආපහු වෙනවා. ඇවිල්ලා බලනවා කෝ යාළුවා කියලා. යාළුවා අවසාන වසරේ. මේ තුන්වෙනි වසරේ. මොකද ස්ට්‍රයික් කරනවා, පාරේ ඉන්නවා. තාරේ ඇවිල්ලා මෙහෙ රස්සාවොත් කරලා දැන් අපි ස්පිතාලේ වැඩ කරනවා අර මිනිස්සයා. දැන් බලන්න මෙයා කරපු වැඩේ මොකද උනේ? අර ළමයාට පිටරට යන්න උනා. රටේ තියෙන ඩොලර් පිටරටට ගියා. මේ පිටරට ඩොලර් අධ්‍යාපනය සඳහා යෑම සම්බන්ධයෙන් තනිකර වගකීම් බාර ගන්න ඕනේ ජනතා විමුක්ති ප්‍රමුඛ. මොකද අපි දැන් ඕපන් ඉකොනොමි එකේ ඉන්නේ, විවෘත ආර්ථිකයක ඉන්නේ. ඒක ආපහු මේ හරවන්න බෑ. ඉතින් ලින්දෙට වැඩිච්ච මිනිස්සුලා ලින්ක් කටින්ම ගොඩ වෙනවා. ඒ නිසා පැහැදිලි කරන්න ඕනේ අපේ ආර්ථික ප්‍රතිපත්ති හරියට අපි කොහොමද කරන්නේ කියලා. මම මේක උදාහරණයක් දුන්නා. අනික තමයි ඒ වගේම මුදලක් අපි දන්නවා ගොඩාක් අය, බොහෝ අය ශ්‍රී ලාංකිකයන් වෛද්‍ය පහසුකම් සඳහා පිටරට යනවා. වසරකට මිලියන 100ක් වගේ වියදම් කරනවා. මවුන්ට් එලිසබෙත් වගේ තියෙනවානේ සිංගප්පූරුවේ ඒ රෝහලේ ආදායම, පෞද්ගලික රෝහලේ ආදායම මිලියන ඩොලර් මිලියන 87යි ගිය අවුරුද්දේ ආදායම.
හිතන්නකො එවැනි ස්පිරිතාල කීපයක් එහෙම නැත්නම් අර විශ්වවිද්‍යාලයට අනුමත කළ ටීචින් හොස්පිටල් ලංකාව වටේ බිහි කෙරුවොත් ආයෝජනයක් විදියට අපිට මැද පෙරදිගින්ද අනික් රටවලින්ද එනවා මොකටද වෛද්‍ය ප්‍රතිකාර සඳහා අපේ දක්ෂ වෛද්‍යවරු ඉන්නවා අපිට මේ ප්‍රතිපත්තියක් නැති එක තමයි ප්‍රශ්නේ වෙලා තියෙන්නේ ඒකක් ඒ නම්බර 2 අනික තමයි අපි ඉස්ලාම දෙන්න ඕනේ දැන් අපේ බල ශක්තිය උත්පාදනයට අපිට සෑහෙන ඩොලර් අවශ්‍ය වෙනවා මොකද තෙල් ගෙන්නන්න ඕනේ පිටරටින් එහෙනම් පුනර්ජනනීය බල ශක්තිය වැඩිපුර රජයේ රාජ්‍ය අනුග්‍රහයෙන් ව්‍යාප්ත කළ යුතුයි ඒ කියන්නේ සෝලාර් පවර් වින්ඩ් පවර් ඊළඟට හයිඩ්‍රෝ පවර් අඩුම තරමින් තමයි තියාගන්න ඕනේ මේවා තාප බලාගාර හොඳයි මොකද අපි කුණු ටිකක් පිච්චෙන්න ගන්න පුළුවන් ඒකට ලොකු හේතුවක් වෙනවා මේ තාප බලාගාර පිටවන්න පුළුවන් නම් වටේ ඒ නම්බර 3 අනික තමයි අපිට තියෙනවා මේ හොඳ සංචාරක ව්‍යාපාරය අපිට දැනට හම්බ වෙනවා මිලියන 31ක් විතර ඩොලර් මිලියන 31ක් මෙය ඉතා සීඝ්‍රයෙන් වැඩි කරගන්න පුළුවන් ඊළඟට රුපියල දැන් අපි රුපියල පාවෙන්න දෙන්නේ අල්ලන් ඉන්නවා නෑ රුපියල අතාරින්න පාවෙන්න දෙන්න තු අල්ලන් ඉන්නවා කියන්නේ මොකද්ද අපි අපේ යථාර්ථය එළියට දෙන්නේ නැහැ. අපි යථාර්ථය හංගගෙන ඉන්නවා. යථාර්ථය එළියට ආපුවම අපි කොහේ ගිහිලා නැවතීද දන්නේ. නමුත් මේක ඉබේ පාවෙන්න දුන්නොත් අපි දන්නවා අපේ යථාර්ථය අපි කොහෙද ඉන්නේ අපිට මොකද්ද කරන්න ඕනේ කියන ගැන හොඳ හැඟීමක් එනවා. ඒත් අපිට ලේසි මේක පාලනය කරන්න. පුතේ ඊට දෙන්න ඕනේ. මොකද ඒක අල්ලගෙන සිටීමෙන් කිසිම ප්‍රයෝජනයක් වෙන්නේ නැහැ. එයින් වෙන අවැඩ ඊට වඩා වැඩි. දැන් ඒකනේ වෙලා තියෙන්නේ. ඒක වෙලා තියෙන්නේ. ඊළඟට ආනයනික ආදේශක ප්‍රතිපත්තිය. ඒ කියන්නේ පිටරටින් ගේන හැම භාණ්ඩයක් වෙනම දෙපාර්තමේන්තුවක් තියෙනවා. ඔවුන් බලන්න ඕනේ මේකට අපිට ආදේශකයක් මේ රට තුල හැදිය හැකිද කියන එක හැම දෙයක්ම කරන්න බැරි. පුළුවන් දේවල්. දැන් බලන්නකෝ ශ්‍රී ලංකාව තේ ශ්‍රීලෝන් ටී කියවම සෑහෙන්න මෙහි ජනප්‍රියයි. දැන් ඕස්ට්‍රේලියාවේ තේ වගා කරලා තියෙනවා කියලා ඔබතුමාලා දන්නවද කවුද? වගා කරලා. ගිය අවුරුද්දේ තමයි පළවෙනි මේක ගත්තේ හාවෙස්ට් එක. ගිය අවුරුද්දේ. તો ඕස්ට්‍රේලියාව තේ වගා කියලා කවුරුත් හිතුවේ නෑ. ඒගොල්ලෝ බලන්නද මේක එනවා. ඊළඟට මම ගිය නොවැම්බර් මාසේ විතර මම දැක්ක පත්‍රයක ඇඩ්වර්ටයිස්මන්ට් එකක් දාලා තියෙනවා ඕස්ට්‍රේලියාවෙම දෙල් වවන්න. කොස් නෙමෙයි දෙල් වවන්න ආධාර දෙනවා. ඇයි? ඒගොල්ලන්ට පේනවා දැන් මේ ඇවිල්ලා ඉන්නවා විදේශිකයන් සෑහෙන ලං ඕස්ට්‍රේලියාවට දෙල් ගෙන්නනවා පොල් ගෙන්නනවා මේවට ආදායම් ඩොලර් යනවා ඒගොල්ලන්ට. ඒක විකල්පයක් නෑ. අපිට බැයිද මේක හදාගන්න? දෙල් හදා. ඊළඟ දවසේ කියදෙන කොස් කිය. හාල් හදනවා. හාල් ඇති වෙන්න තියෙන පිටරටට යවනවා. පරිප්පු ටික ගෙන්නන්නෙත් මේ. ඇයි මේ අපේ රටට මේ දේ කරගන්න බෑ? ඇයි මේ අපේ රටට මේ දේවල් කරගන්න බෑ? කිසිම ආර්ථික කළමනාකරණයකින් කිසිම දැනීමක් නැති වයසක මේ කට්ටියක් වුණා රට පාලනය කරනවා. ඒ නිසා අපි අපේ රජයක් යටතේ අපි හැම වෙලෙම බලනවා ආනයනය කරන දේවල් වලට විකල්පයක් අපි හොයාගන්නේ කොහොමද? ඊළඟට තමයි IT කම්පියුටර් තාක්ෂණය. මේ කම්පියුටර් තාක්ෂණය නැතුව අපිට මේ කිසි දෙයක් මේ ලෝකේ කරන්න බෑ. අද ලෝකයේ ඇවිල්ලා මේ විශ්ව ගම්මානය. ඒ හින්දා කම්පියුටර් තාක්ෂණයට තා විශාල විදියට එය මුදල් ආයෝජනය කරලා එය ලංකාව පුරා සැමෝටම ඒ හැම ගෙදරකටම අන්තර්ජාල පහසුකම් තිබෙන තත්ත්වයක් ඇති කර ගොවියට පවා ගොවිතැනට පවා මේ පාවිච්චි කරන්න. ඒකයි අපි ගොවිතැන දියුණු වෙලා නැත්තේ. දැන් ඊළඟට අපි යනවා අපි කොහොමද අපේ විදේශ සංචිත වැඩි කරගන්න තවත් දෙයක් තමයි අපේ මේ පුහුණුලත් ස්කිල්ඩ් කට්ටිය පිටරටට යවන එක. ඒක ඕනම රටක් කරනවා. ඉතින් අපි ස්කිල් පීපල් පිටරට යවන්න අපිට මේ පිටරට විදේශ රටවල් වලින් එය පිළිගන්න ආකාරයේ පාඨමාලා ලංකාව තුල ඇති කරන්න. ඒ සඳහා අපිට වැඩ පිළිවෙලක් තියෙනවා. ඕස්ට්‍රේලියාව, කැනඩාව වගේ රටවල් වලට යවන්න ඕනේ. ඒ
තමන්ගේ දක්ෂතාවය පරීක්ෂා කරලා ඒ රටවල් පිළිගන්න ආකාරයට ඒ තමන්ගේ දැනුම සහ එක්ස්පීරියන්ස් එක පෙන්වන ලේඛනයක් ගන්න පුළුවන් ආයතන ලංකාව තුළ බිහි කරන්න අපි දැනටමත් කතා කරලා තියෙනවා. මොකද හැම ශ්‍රී ලාංකිකම පිටරටකට ගිහලා ගෙනල්ලා පුළුවන් නම් ආපහු හරි ලේසි ලංකාව හදන්න. එහෙම නැත්තම් බෑ. දැන් අපි කීපයක් කිව්වා අපි හිතන දේවල්. තව එකක් තමයි දැන් අපි මුහුද පැත්තට කිව්වොත්. අපි තාමත් සමන් ගෙන්නනවා මුහුදු මාළු ගෙන්නනවා පිටරට. දැන් බැලුවොත් එහෙනම් ඉන්දියාවයි අපි ඉන්නේ එකම කලාපේ. එකම මුහුදේ එක වගේ මුහුදේ තමයි අපි මේ මාළු මරන්නේ. නමුත් ඉන්දියාවේ එක වර්ග කිලෝමීටරකින් කිලෝ 1000 කිලෝ 2000ක් විතර මාළු අල්ලනවා. වර්ග කිලෝමීටරයක ගිහිලා ආපුවම කිලෝ 1000 2000ක් විතර හම්බ වෙනවා. නමුත් ලංකාවේ මාළු මරන්නේ දියමට ගිහිල්ලා කිලෝමීටර එකක ගේන්නේ කිලෝ 1000ක් විතර. ඒ කියන්නේ අර වගේ භාගයයි. වගේ භාගය. ඉතින් මේක වැඩි කරන්න පුළුවන්. මේන් අපිට විශාල විදේශ විනිමයක් ඉතුරු කරගන්න පුළුවන් වගේම විදේශයට මාළු පිටරට යවීමෙන් ආදායම් වැඩි කරගන්න පුළුවන්. අනික තමයි දැන් ඊළඟට අපි යන්නේ මොහොතට ගියා අපි ගොඩබිඳු ගිහලා අහසට. අහසේ මොනවද අපිට කරන්න පුළුවන්? අපේ තියෙන ගුවන් සේවා. පුළුවන් තරම් ගුවන් සේවා මම හිතන්නේ මේක රජයේ මම නම් එකඟයි මේක රජයට බිස්නස් කරන්න බෑ. රජයට ව්‍යාපාර කරන්න බෑ. හැම ව්‍යාපාරයක්. මොකද රජයට ව්‍යාපාර කරන්න ආසයි කියලා රජය තියානින්නේ ඇයි? ආදරයට නෙමෙයි. ඉතින් ගහන්න ලේසි. දැන් යා ලංකාවක එමිරේට්ස් එක පාලනය කරනකොට ලාභ ලබනවා. ආපහු රජයට පවරා ගත්ත ගමන් පාඩු ලබනවා. මේක තමයි හේතුව. පරිපාලනයේ පෞද්ගලික අංශයට පැවරිය යුතුයි හැම දෙයක්. ඒක කරන්න ඕන 155ක් රජයට දියන 145ක් පෞද්ගලික අංශයට දීලා පරිපාලනය උන්ට දෙන්න ඕනේ. එතනින් මේ රජයේ ඔය සභාපතිවරු පත් කරලා අධ්‍යක්ෂ මණ්ඩල පත් කරලා ඒවා පත් කරන්න පුළුවන් අවස්ථා අඩු වෙනවා. රජයේ දේශපාලන පත්වීම අඩුයි. ඇයි? පෞද්ගලික අංශය තමයි පරිපාලනය කරන්නේ. උන් ලාභ ලබනවා. පාඩු ලබන ආයතන තියාගෙන කිසිම වැඩක් නැහැ. එයා ලංකාවක පවා අපි දෙන්න ඕනේ ඒක කරන්න පුළුවන් ආයතනයකට අපි වැඩි අයිතිය තියාගෙන. මොකද බැංකු උනත් හැම ආයතනයක්ම දිය යුතුයි. අයිතිය ලංකාවට තියන පරිපාලනය දෙන්න ඕන පෞද්ගලික අංශයට. එහෙම නැතු මේ රට හදන්න බෑ. එහෙම දෙන්නේ නැත්නම් මොකුත් මේ හොරකම් කරන්න ලේසි රටේ මොකද රජයට තියාගත්තා. මාද සාමාන්‍ය වෙලාවට වඩා වැඩි වෙලාවක් ගියා මට මේ කතා කරන්න පුළුවන් මේ දත්ත ඔක්කොම අරගෙන සංසන්දනය කළා දවසක්. නමුත් එහෙම කතා කරලා වැඩක් නැහැ. අපට අවශ්‍ය වුණේ දෙන්න යම්කිසි අදහසක්. we are one. අපි එකයි සංවිධානය. එහෙම නැත්නම් චානක සෙනරත් බණ්ඩාර චානක සේනායක ප්‍රමුඛ කණ්ඩායමේ ආර්ථිකයේ මොකක්ද ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ? අපි කොහොමද අපේ ආර්ථිකය හසුරවන්න බලාපොරොත්තු වෙන්නේ? දැන් මා ඉස්සරින් කියපු ඒ කිසිම විසඳුමක් ක්‍රියාත්මක කරන්න බෑ ආයෝජකයෝ ජාම නැත්තම් ජාත්‍යන්තර ප්‍රජාව දිනා ගන්නක. දැන් මුළු ලෝකෙම ප්‍රසිද්ධයි ලංකාව ඇවිල්ලා නම්බර් 1 හොරු ඉන්න රටක්. නම්බර් 1 වංචාකාරයෝ ඉන්න රටක්. ළඟින් ගියොත් ඇහැක් නැහැ කියන රටක්. මේ පෙන්නනවා මේ විදේශ රටවල රූපවාහිනී වල පෙන්නනවා. හරිම ලැජ්ජයි. දැන් ඒ නැති වෙච්ච විශ්වාසනීයත්වය නැවත ගොඩනගන්න නම් මේ රට බාර දෙන්න ඕනේ තරුණ ඉගෙනගත් උගත් දැනීමක් තියෙන කණ්ඩායමකට මේ රට බාර දෙන්න ඕනේ. එතකොට ගොඩ වෙරකම් කළා හරියන්නේ නැහැ. එතකොට ජාත්‍යන්තර ප්‍රජාවට පේන්න ඕනේ දැන් ඇවිල්ලා ඉන්න හරි ටීම් එකක්. අර 7-5-6-48 ගත්ත ඉඳලා ආපු ඒ ට්‍රෙන්ඩ් එක නැති කරන්න. ඒක නැති කරන්න පුළුවන් වෙන්නේ ඡන්දදායකයා දැනුවත් වෙලා හරි කණ්ඩායමක් තෝරලා මේ රට බාර දීමෙන් පමණයි මේන් ගොඩ යා හැක්කේ. කාටවත් මැජික් කරන්න නම් බෑ. බොරු පොරොන්දු නම් දෙන්න එපා. මිනිස්සුන්ට. මිනිස්සු අන්දවන්න එපා. ගොඩ වැඩකම් හරියන්නේ නැහැ. නවීන තාක්ෂණයත් එක්ක ජාත්‍යන්තරය ගැන අත්දැකීමක් තියෙන උගත් බුද්ධිමත්
මිනිස්සු කණ්ඩායමකට රට බාර දිය යුතුයි. එවිට මේ රට නැවතත් අර සුඛිත මුදිත තත්ත්වයටපත් වෙනවා ඒකාන්තයි. හොඳයි අපි තවත් දවසකින් මේ වගේ වැඩසටහනින් හම්බෙමු. මම හිතනවා යම්කිසි අදහසක් එන්න ඇති අපේ ආර්ථික ප්‍රතිපත්තිය අපේ හිත ඇතුලේ තියන් ඉන්නේ මොකද්ද කරන්න යන්නේ කියන එක ගැන තමුන්නාන්සලට හොඳ අවබෝධයක් එන්න ඇති කියලා අපි බලාපොරොත්තු වෙනවා. සුබ දවසක් හැමෝටම.